අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ බුද්ධ රශ්මී පොහෝදා විශේෂ ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද උතුම් පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් පුන් පොහෝ දවසේ උදෑසන ලක්හඬ ගුවන්විදුලිය ඔස්සේ සිදු කරන මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මානුශාසනාව නිවන් අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි, පුන් පොහෝ දවසට මනුස්ස ලෝකේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට පොය දවසට විහාරස්ථානයකට එකතු වෙලා සිල් සමාදන් වෙනවා. මේ දවස්වල මේ වසංගතයත් එක්ක අපට විහාරස්ථානවලට ගිහිල්ලා එක් ඔබ සිල් සමාදන් වෙච්ච ආරණ්‍ය සේනාසනයේ පන්සලේ වෙනද වගේ ධර්මශාලාවක පිරිස එකතු වෙලා බණහන්න සිල් සමාදන් වෙන්න පරිසරයක් අපිට නැති වුණත් බොහෝ සද්ධාවන්ත උපාසක උපාසිකාවන් නිවෙස්වල ඉඳගෙන සිල් සමාදන් වෙලා දවස පුරාම උතුම් ගුණධර්ම ආරක්ෂා කර ගනිමින් බණ අහගෙන ධර්මකාරණා නිතර ශ්‍රවණය කරමින් නිවසේ ඉඳං උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඒ උතුම් ගුණධර්ම පුරුදු කරනවා. පිංහතුනි, මනුස්ස ලෝකයේ අපි වගේමයි දෙව්ලොව දෙවිවරුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ මනුස්ස ලෝකෙ අපිට විතරක් නිවන් මග දේශනා කරන්න නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ගුණ කියනකොට අපි කියනවා සත්තා දේව මනුස්සාන, සත්තා ශාස්තෘන් වහන්සේ, දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාටම නිවන් මඟ පෙන්නන ගුරුවරයා, දෙව් මිනිස් ලෝකයාටම නිවන් මඟ දේශනා කරන ශාස්තෘන් වහන්සේ තමයි ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. පිංහතුනි, පෝය දවස්වලට අද වගේ පුන් පොහෝ දවස්වලට දෙවියනුත් එකතු වෙනවා සුධර්මා කියන දිවිය සභාවට. ඒ එකතු වෙන්නේ බණහන්න, ධර්ම සාකච්ඡා කරන්න. පෝය දවස්වලට දෙවියන්ට දහම් දෙසන්න සනන්ත් කුමාර කියලා අනාගාමී ඵලයට පත්වෙච්ච සුද්ධාවාස බඹලව ඉන්න බ්‍රහ්ම දේවතා කෙනෙක් දිව්‍ය ලෝකයට වැඩම කරලා දෙවියන්ට ධර්මය දේශනා කරනවා කියලා ජනවසභ සූත්‍රයේ දීඝනිකායේ සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් මනුස්ස ලෝකේ අපි පුන් පොහෝ දවසට සිල් ගන්නවා වගේ දෙවිවරුත් දිව්‍ය ලෝකේ සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා මේ සදෙව්ලෝම දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා, ධර්මය ගැන කතා වෙනවා. මේ ජනවසභ කියලා කියන්නේ බිම්බිසාර රජ්ජුරුව. බිම්බිසාර රජ්ජුරුව මිය ගිහිල්ලා ජනවසභ නමින් තමයි දෙව්ලෝ පහළ වෙන්නේ. දවසක් මේ ජනවසභ දෙවියන් එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිද්දී මුළු ප්‍රදේශයේම ආලෝකමත් කරගෙන පැමිණිලා
බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනී මම තමයි ජනවසබ මම තමයි ජනවසබ. අන්න ඒ ජනවසබ දෙවියන් දිව්‍ය ලෝකෙ විස්තර ටිකක් කියනවා. ස්වාමිනී පෝය දවස්වලට අපි සුධර්මා දිවිය සභාවට එකතු වෙනවා බණහන්. ඒ බණහන් එකතු වෙන දෙවිවරු අතර මේ මනුස්ස ලෝකෙ සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා ගුණධර්ම පුරලා දෙව්ලොව ඉපදිච්ච දෙවිවරු අනෙක් සියලු දෙවියන්ට වඩා දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය සැපයෙන් දිව්‍ය තේජසින් අනෙක් සියලු දෙනාට වඩා දෙව්ලෝ බැබලෙනවා අනිත් දෙවියන් පිරිස් අතර. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ පෝය දවස්වලට දෙවිවරු කතා වෙන්නේ සතර සතිපට්ඨාන ගැනමයි. දෙව්ලොව දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවේ සාකච්ඡා කරන්නේ බණහන්නේ සතර සම්‍යක්ප්‍රධාන වීරිය ගැනමයි. සතර ඉරිදිපාද ධර්ම මේ පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේ කියන බෝධිපාක්ෂික ධර්ම නිවනට යොමු කරපු මේ උතුම් දහම් කොටස් සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු සාකච්ඡා කරනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොව දෙවියන්ට දහම් දෙසන්න සනත් කුමාර කියලා බ්‍රහ්ම දේවතාවෙක් සුද්ධාවාස බඹලව ඉඳං දෙව්ලොවට ඇවිල්ල දෙවියන්ට බණ කියනවා පෝය දවසට. ඔය විස්තර සඳහන් වෙන්නේ ජනවසබ සූත්‍රයේ. මේ ජනවසබ දෙවියන් බුදුහාන්දුරන්ට කියනවා ස්වාමීනි මන් දැන් සකදාගාමී වෙන්න වීරිය වඩනවා. මනුස්ස ලෝකෙදි සෝවාන් වෙලා හිටියේ. දෙව්ලොව ඉපදිච්ච ජනවසබ දෙවියන් දිව්‍ය ලෝකේ ඉඳන් ඊළඟ මාර්ග ඵලය ලබන්න උත්සාහ කරනවා. එනිසා පින්වතුනි දෙව් මිනිස් ලෝකයාටම නිවන් මඟ පෙන්නන අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ හැසිරෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ පැවිදි ශ්‍රාවකයෝ වගේ නෙමෙයි ගිහි අය සතර පෝයට උපෝසතේ රැකලා තියෙනවා. පැවිදි අයට තියෙන වෙනම සීලයක්නේ. ඒ අය සාමණේර නම් සාමණේර සීලේ සාමණේර දස සීලේ සමාදන් වෙනවා. ඊළඟට උපසම්පදා නම් උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඒත් පෝය කර්ම කරනවා. උන්වහන්සේලාත් පෝය දවස්වලට පෝය සීමාවල් වලට එකතු වෙලා පෝය කර්ම කරනවා විනය කර්ම කරනවා. උන්වහන්සේලාගේ සීලේ පිරිසිදු කරගන්නවා ඇවැද්දෙසා ගන්නවා ශාසනික කටයුතුවල යෙදෙනවා. ගිහි ශ්‍රාවකයන් නිති පන්සිල් සමාදන් වුණාට ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් සතර පෝයටම උපෝසතේ සමාදන් වෙලා තියෙන. අද 15කටවත් පුරුදු වෙන්න ගෙදර හිටියත් නිදහසට කරුණු හොයන්න පුරුදු වෙන්න එපා. මේ වසංගතය නිසා බැරි වුණා. මේ සංචරණ සීමා නිසා මොකුත්ම කරගන්න බැරි වුණා. පන්සලටවත් යාගන්න පුළුවන්කමක් තියෙනවයි. දැන් ඔය වගේ හේතු හොය හොය නිදහසට කරුණු හිත හිත ඉන්න එපා. අපි දන්නේ නෑ මේ වසංගතයත් එක්ක සමහර වෙලාවට ඊළඟ පෝයෙන් අපි ප්‍රාර්ථනා කරනවා අනේ අපිට දීර්ඝායුෂ ලැබේවා අපිව නිදුක් වේවා නිරෝගීව අපි ආරක්ෂා වේවා. හැබැයි අපි වගේම ඔබ වගේම කී දෙනෙක් නම් කී දාහක් මේ වෙනකොට අපේ රටේම මේ වසංගතය නිසා ජීවිත අහිමි වෙලා තියෙනවද? බණහපු සිල්ගත්ත උපාසක උපාසිකාව අතර කී දෙනෙක් ඒ අතර ඇද්ද? ඒ නිසා පින්වතුනි ජීවිතේ මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඉපදුනානම් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව සීලාදී ගුණධර්ම තුල පිහිටලා උතුම් සීලෙන් ජීවිතේ ශක්තිමත් කරගන්න. සීල ධනං ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම තමයි සීලය. සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්ප විරිය ත්‍යාග ප්‍රඥා සත්ත ආර්ය ධනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා සීලය තුලින් ශක්තිමත් ධනවත් පුද්ගලයෙක් බවට පත්වෙන්න ධර්මයේ තුල පිහිටපු කෙනෙක් බවට පත්වෙන්න.
පින්වතුනි අද වගේ පුන් පොහෝ දවසක මේ බුද්ධ ශාසනයේ බික්කුණී සංඝ කියන පිරිස ආරම්භ වෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක. හැබැයි ඔබට බොහෝ වෙලාවට අහන්න ලැබෙන්නේ පත්තරයක ගත්තත් බොහෝ වෙලාවට අද දවසේ සමහර දේශනාවල ගත්තත් යම් යම් වචන ඒ වචනවල අපි එල්ලෙන්න අවශ්‍ය නැහැ. නමුත් භික්ෂුණී ශාසනය ආරම්භ වුණා භික්ෂුණී ශාසනය ආරම්භ වුණා කියලා මේ ශාසනය කියන වචනේ බොහෝ වෙලාවට භාවිතා වෙනවා. පින්වතුනි ශාසන තියෙන එකයි බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ශාසනය. අපි ශ්‍රාවකයෝ. භික්ෂූන් වහන්සේලාට වෙනම ශාසනයක් භික්ෂු ශාසනය භික්ෂුණී ශාසනය උපාසක ශාසනය උපාසිකා ශාසනය එහෙමේව නැහැ. බුද්ධ ශාසනයේ තියෙන අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. බික්කු සංඝ බික්කුණී සංඝ අපි සංඝ පිරිස. එතකොට මේ බුද්ධ ශාසනය තුළ බික්කුණී සංඝයා කියන පිරිසට මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න අවසර ලැබිලා පැවිදි උපසම්පදාව ලැබිලා බික්කුණී සංඝයා මේ ශාසනය තුළ ආරම්භ වෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක. මේක බොහෝම ලස්සන සිදුවීම් ජාලාවක් එක්ක බැඳිච්ච බොහොම සංවේදී සිදුවීම් කීපයකුත් මේ තුළ සඳහන් වෙන කතා ප්‍රවෘත්තියක්. අපේ බෝසතාණන් වහන්සේ එදා වෙසක් පුන් පොහෝ දවසේ ලුම්මිනි සල්වනයේදී පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහි වෙලා දින 7කින් බෝසත් මව කලුරිය කරලා තුසිත දෙව්ලොව ඉපදුනා. තව්තිසා දෙව්ලොව උපදිනවා. ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ කාරණයක්. දින 7කින් ඒ මෑණියන් කලුරිය කරනවා. මේක අපිට ධර්මයේ සඳහන් වෙනවා මහා ප්‍රධාන සූත්‍රයේ. බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බලනවා. කාලය දීපය දේශේ කුලේ මව. එතන මව කියලා බලනකොට අම්මා දිහා බලනවා කල්ප ලක්ෂයක් පාරමී පුරපු බුදුවෙන ආත්මේ බෝසත් පුතෙක් කුස දරන්න කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕනේ අම්මා කෙනෙක්. එවැනි පාරමී පුරපු මවක් මේ වෙනකොට මනුලව ඉපදිලා ඉන්නවද? ඒ මෑණියන්ට ඉතුරු වෙලා තියෙන ආයුෂ මාස 10කුත් දින 7ක් ඉතිරිව තියෙද්දි තමයි බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. දරුවා කුසේ හරියටම මාස 10ක් වැඩෙනවා. මව් කුසින් බිහි වෙලා දින 7න් ඒ මෑණියන් කලුරිය කරලා දෙව්ලොව උපදිනවා. එදා අපේ බෝසතාණන් වහන්සේ පුංචි වයසේ මෑණියන් කලුරිය කරාට පස්සේ සුළු මව මහා ප්‍රජාපති ගෝතමිය තමයි අම්ම බවට පත් වුණේ. තමන්ගේ පුතා නන්ද කුමාරයා කිරි මව්වරුන්ට දුන්නා. තමන්ගේ ලේ ටික කිරි කරලා පෙව්වේ අපේ බෝසතාණන් වහන්සේට. මේ විදිහට අපේ බෝසතාණන් වහන්සේව දරු සෙනෙහසින් හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෝතමිය. ඒ නිසා බුද්ධ මාතා කියලා හැඳින්වුවා. අපේ බුදුරජාණන් වහන්සේ එදා බෝසතාණන් වහන්සේ වසර 29 දී අබිනිෂ්ක්‍රමණය කරලා මේ සියලු මාලිගා රම්මේ සුරම්මේ සුබ මාලිගා අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරා. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියාවන් කරලා උන්වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකට පස්සේ තමයි ආපහු සුද්ධෝදන රජතුමාගේ ආරාධනය පිළිගෙන කපිලවස්තුපුරයට සාක්‍ය ජනපදයට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරන්න. අන්නේ වැඩම කරන ගමනේ මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් බණහල ධර්ම අවබෝධය ලබන. මුලින්ම බණහල සෝවාන් ඵලයට පත් වෙනවා. ඊළඟට වතාවේ ධර්මයේ ශ්‍රවණය කළ සකදාගාමි ඵලයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කීප වතාවක්ම මහා ප්‍රජාපති ගෝතමිය ඉල්ලීම් කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම කැමති මේ ගිහි ජීවිතය අතහැරලා මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙන්න. කාන්තාවන් වන අපටත් පැවිදි වෙන්න අවසර දෙන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් බැහැ
ඒකට විදිහක් නෑ. මේ බුද්ධ ශාසනය කාන්තාවන්ට පැවිදි වෙන්න එහෙම දෙන්නේ නෑ. එහෙම කොහෙවත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ ගෝතමිය මේ එයට සුදුසු කාලය නොවේ. මේ එයට සුදුසු කාලය නොවේ කියන ඒ වචනය තමයි බුදුරජාණන් වහන්සේ බුදුමුවෙන් මහා ප්‍රජාපති ගෝතමිය මේ ඉල්ලීම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ ආයමත් වතාවක් ශාක්‍ය ජනපදයට වැඩම කරනවා. බුද්ධත්වයෙන් වසර ගණනාවකට පස්සේ ශාක්‍ය කෝලිය වංශිකයන් අතර මේ රෝහිණී කියන නදියේ ජලය මුල් කරගෙන යුද්ධයක් ඇතිවෙන්න ගියා. ඒ යුද්ධය ඇතිවෙන්න ගිය වෙලාවේ තමන්ගේ ඥාති පිරිස් දෙකක් අතර ශාක්‍ය වංශිකයන් කෝලිය වංශිකයන් අතර මේ යුද්ධ ඇති වුණානං තමන්ගෙම ඥාතීන් දෙපැත්තට බෙදිලා යුද වැදිලා බොහෝ විනාශයක් සිද්ධ වෙනවා. ඔවුන්ව බේරගන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ප්‍රාතිහාරය පාලා එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා මේ ද්වේෂයේ වෛරය ආදීනව ගැන බණ කියලා පිරිසට ධර්ම දේශනා කරපු වෙලාවේ ශාක්‍ය කුමාරවරු කෝලිය වංශික කුමාරවරු කෝලිය වංශිකයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ ඥාති පරපුර. ශාක්‍ය වංශික පරපුර තමයි බුදුරජාණන් වහන්සේගේ පියාණන්ගේ සුද්ධෝදන රජතුමාගේ පාර්ශවයේ ඥාති පරම්පරාව. එතකොට මේ ඥාතීන් අතරින් 500ක් රාජ කුමාරවරු ඒ අය බණහලා ඒ අය තීරණය කරා අපි පැවිදි වෙනවා. ඒ අයට කුමාරිකාව සමහරු විවාහ වෙච්ච අය හිටියා, පෙම්වතියෝ හිටියා, විවාහ වෙන්න ඕන්න මෙන්න කතා වෙලා හිටපු අය හිටියා. මේ රාජ කුමාරවරු 500ක් දෙනා ඒ ඔක්කොම රාජ සැප සම්පත් සියල්ල අතහැරලා මාලිගා රාජකීය බැඳීම් දිව්‍යාංගනාව වගේ හිටපු කුමාරිකාවරු මේ ඔක්කොම අතහැරලා පැවිදි වුණා ශාක්‍ය කුමාරවරු 500ක්. දැන් අර කුමාරවරුන්ගේ බිරින්දෑවරු පෙම්වතියෝ එහෙම නැත්නම් විවාහ වෙන්න හිටපු අය යාළු වෙලා හිටපු අය ඒ අය කල්පනා කරා අයියෝ අපිට වෙච්ච දේ. අනේ අපේ ස්වාමිවරු නම් අන්න පැවිදි වෙලා බණ භාවනා කරගෙන නිවන් දකින්න උත්සාහ කරනවා. අනේ අපි ගෙවල් වල තනි වුණා, අපිට පැවිදි වෙන්නත් නැහැ, විවාහ වෙන්නත් නැහැ. අනේ අපි අසරණ වුණා. අවසානයේ මේ 500ක් දෙනා මහා ප්‍රජාපති ගෝතමියට ගිහිලා කියනවා ගෝතමියනි අපේ ස්වාමිවරු එහෙම නැත්නම් අපේ පෙම්වතු අපේ රාජ කුමාරවරු ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා පැවිදි වෙලා අන්න ඒ අය නිවන් මඟ ගමන් කරනවා. අනේ අපිත් කැමති පැවිදි වෙන්න. අපිත් කැමති මේ සසර දුකෙන් මිදෙන්න. අපි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරලා පැවිදි වෙමු. ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමිය මේ පිරිසව දැනුවත් කරා මම කීප වතාවක් ඒ වෙනකොට කලින් දෙවතාවක් පමණ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කරලා තිබුණා. ඒ අවස්ථා දෙකේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගෝතමිය මේ එයට සුදුසු කාලයෙන් නොවේ. ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමිය මේ 500ක් පමණ මේ කාන්තාවලු රාජ කුමාරිකාවරුන්ව දැනුවත් කරා බුදුරජාණන් වහන්සේ මීට පෙර මෙවැනි දෙයක් දේශනා කරා. හැබැයි දැන් මේ සියලු දෙනා බොහොම එඩිතරයි, බොහොම ශක්ති සම්පන්න රාජ කුමාරිකාවරු කිව්වට මේ ලඳ බොලද සුකුමාල එහෙම ජීවිත නෙමෙයි. මේ අය නැත්නම් පැවිදි වෙන්න හිතන්නේ. ඒ කාලේ පැවිදි ජීවිත කියන්නේ බොහොම දුෂ්කරයි. පයින් යනවා යුදුන් ගණන්, චාරිකාවේ වඩිනවා, පිණ්ඩපාතේ වඩිනවා. මේ රාජ මාලිගාවල බොහෝම සැපසේ ඉන්න පුළුවන් රාජකීය කුමාරිකාවරු තමයි ශාක්‍ය කෝලිය රාජ වංශයෙන් තමයි මුලින්ම ශාසනය පැවිදි වුණේ කාන්තාව. මේ 500 දෙනා මහා ප්‍රජාපති ගෝතමියන්ට කරුණු කියලා අවසානයේ මේ අය දැඩි තීරණයක් ගත්තා. බොහොම ලස්සනට තිබිච්ච වරලස කේස් කලඹ මේ අයම තීරණය කරලා ඔක්කොම හිස මුඩු කරගත්තා. කෙස් ටික කපලා වීසි කරලා හිස මුඩු කරගත්තා. ඇඳගෙන හිටපු රාජකීය ලස්සන වටිනා සලුපිලි ආභරණ ඔක්කොම ගලවලා සුදු සලුවක් එහෙම නැත්නම් කහ පාට සලුවක් ඒ වෙනකොට
ඇඳලා ඒ අය තනියෙන් පැවිද්ද වගේ තමන් හිස මුඩු කරලා සුදු කහ වස්ත්‍ර දරාගෙන ඒ අය පයේ පැළඳගෙන හිටපු අර රන් මිරි වැඩි සංගල් වටිනා මේ සෙරෙප්පු මේ ඔක්කොම අයින් කරලා දැම්ම. දැන් ශ්‍රමණයෝ වගේ වෙස් මාරු කරගෙන මහා ප්‍රජාපති ගෝතමියත් එක්ක කතා වුණා අපියන්. අපි මේ විදිහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරමු. උන්වහන්සේ අපිට අනුකම්පා කරයි. උන්වහන්සේ අපිට පැවිදි වෙන්න අවසර දෙයි. පින්වතුනි, ඔබ හිතන්න මේ සාමාන්‍ය ගමක ඉන්න කාන්තාව ටිකක් මේ යාළුවෝ ටිකක් ගමෙන් පිටත් වෙලා ගෙවල් වලින් යනව නෙමෙයි. රජ පවුලේ රාජකීය වංශ දෙකක්, ශාක්‍ය වංශයේ කෝලිය වංශේ රාජ කුමාරිකාවරු ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණිය මහා ප්‍රජාපති ගෝතමිය සුද්ධෝදන රජතුමාගේ බිසව මේ හිස මුඩු කරලා රාජකීය සලුපිලි ඉවත් කරලා මේ පැවිදි වෙන්න මේ යන ගමන ආරංචි වුණ අනෙක් රාජ කුමාරවරුන්ට ඒ අය දුවගෙන ඇවිල්ලා නගරවාසීන්ට ආරංචිය ගියාට පස්සේ නගරවාසීන් හඬා වැළපෙලා දුවගෙන ආව මාලිගාව ඉදිරිපිටට. අනේ බුද්ධ මාතාවනි, මොකද මේ? ඇයි මේ නගරේ අතහැරලා ඇයි මෙහෙම යන්නේ කියලා. රාජ කුමාරිකාවරු එක්ක බුද්ධ මාතාව අර මාලිගාවෙන් එළියට ගිහිල්ලා අදිෂ්ඨාන කරගත්තා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. බොහෝ දුරක් යොදුන් ගානක් යන්න ඕනේ. පොඩි දුරක් නෙමෙයි. දවසකින් දෙකකින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. හැබැයි මේ අය කතා වුණා අපි පයින්ම යම්. මේ පැවිද්ද බොහොම දුෂ්කරයි. එවැනි දුෂ්කර ජීවිතයකටයි අපි මේ අදිෂ්ඨාන කරගෙන විමුක්තියක් පිණිස අපි මේ පිටත් වෙන්නේ. සසරින් මිදෙන්න. ඒ නිසා අපි පයින්ම යම් කියලා 500 දෙනා මහා ප්‍රජාපති ගෝතමිය පෙරටු කරගෙන ශාක්‍ය කෝලිය කුමාරිකාවරු මාලිගාවලින් එළියට ඇවිල්ලා පාර අයින දිගේ යනවා. රන් මිරි වැඩි සඟල් පැළඳගෙන බොහෝම සිනිඳුවට තිබිච්ච යටිපතුල් ගල් ඇනිලා මේ පාරේ ගිනි කාස්ටකේ අවුවේ මෙහෙම යනකොට රාජ කුමාරිකාව කුමාරවරු කරත් අරගෙන අස්වරත් අරගෙන පෝලිමේ ඇවිල්ලා වැඳ වැඳා කිව්වා අනේ ඔහොම යන්න එපා. බුද්ධ මාතාවනි මේ රථවලට නගින්න. අපි ගිහින් ඇරලන්න. පිළිගත්තේ නෑ. ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමිය කියනවා අපි මේ වගේ රථවල අස්ව කරත්තවල මේ රාජකීය යානාවල ගිහිල්ලා අපි එතන බැස්සට පස්සේ බුදුරජාණන් වහන්සේ වුණත් හිතයි මේ අය තාම මේ රජ සැප තුළ මේ බොහොම සුකුමාල විදිහට ඉන්න මේ රාජ කුමාරිකාවරු මේ අයට නම් මේ පැවිදි ජීවිතේ මේ දුෂ්කර ජීවිතය ගත කරන්න බෑ මේ ආවට කියලා. අපි පයින්ම යනවා කීවා. අර කරත්තවලට නැගලා යන ගමන ප්‍රතික්ෂේප කරලා යොදුන් ගණනාවක් පයින්ම වැඩම කරා. පිංගතුනි, අවකාෂ්ටකේ වැස්ස සීතල හුළඟ පාරවල් වල දූවිලි වෙනදා බොහොම ලස්සන රාජකීය ලීලාවෙන් හිටපු දිව්‍යාංගනාව වගේ මේ රාජ කුමාරිකාවරු මේ පාරවල් දිගේ පෙළට 500ක් දෙනා මහා ප්‍රජාපති ගෝතමිය පෙරටු කරගෙන යනකොට සමහර අයගේ කකුල් ගල් තැල්මවල් වලට තුවාල වුණා. යටිපතුල් පිපුරුවා. සමහර තැන්වල ඇදගෙන වැටුණා. තුවාල වුණා. ඒ දැඩි අධිෂ්ඨානය අතහැරියේ නැහැ. දින ගණනාවක් එකම අරමුණෙන් බුදු ගුණ සිහි කර කර, ධර්මයේ ගුණ සිහි කර කර, සංඝ ගුණ සිහි කර කර මේ බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගන්නවා කියන ඒකායන දැඩි අධිෂ්ඨානයෙන් මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු මේ 500ක් දෙනා විශාලා මහනුවර නගරයට ඇවිල්ලා කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න භූමියට ඔන්න එදා පැමිණියා. අද වගේ පුන් පොහෝ දවසක් එදා. හැබැයි මහා ප්‍රජාපති ගෝතමිය දැන් වෙනදා දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් මේ රාජ කුමාරිකාව දැන් දින ගණනාවක්
සමහරට සති ගානනාවක් යන්න ඇති. දූවිලි කාස්ටකේ වෙහෙසට පත්වෙලා අව්වට පිච්චිලා බොහෝම වෙහෙසට පත්වෙලා කකුල් ඉදිමිලා විශාල වෙහෙසක් එක්ක මේ ආපු ගමනක්. එලියට වෙලා කල්පනා කරා එක පාරට ගිහිල මේ ඉල්ලීම කරේ නෑ. මහා ප්‍රජාපති ගෝතමිය මේ හිතේ හයියට පිරිස එකතු කරගෙන ආවට කල්පනා කරා දැම් මම ගිහිල්ලා ආයමත් බුදුරජාණන් වහන්සේගේ මේ ඉල්ලීම කරද්දි. මේ අවස්ථාවත් බුදුරජාණන් වහන්සේ වෙනද වගේම ගෝතමිය මේ එයට සුදුසු කාලයෙන් නොවෙයි කියලා මගේ ඉල්ලීම පිළිගත්තේ නැත්නම්. නගරවාසීන් රටවැසියෝ සාක්‍ය කෝලිය වංසිකයෝ මිනිස්සු බුදුරජාණන් වහන්සේට නින්දා පහස කරයි. ඔන්න තමන්ගේ සුළු මෑණියන්ට මහා ප්‍රජාපති ගෝතමිය තමන්ගේ ලේටික කිරිකරලා පෝපෝ මේ අම්මට ඔන්න බුදුරජාණන් වහන්සේ සලකපු හැටි. මෙච්චර පැවිද්ද ඉල්ලගෙන ඇවිල්ලවත් පැවිද්ද දුන්නේ නෑන කියලා මිනිස්සු බුදුරජාණන් වහන්සේට නින්දා පහස කරයි. බලන්න එතනත් බුදුරජාණන් වහන්සේ ගැන කරුණාව උන්වහන්සේට මනුස්සයකින්වත් වචනයක් අහන්න ලැබෙයි කියලා සුළු මෑනියන් අම්ම කෙනෙක් වගේ බුදු හාමුදුරුව ගැන හිත හිතා එලියට වෙලා ඉන්න. කොහොමද මං ගිහිල්ලා ආයමත් මේ දේ අහන්නේ. මේ අතර හදිස්සියේම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්දයන් වහන්සේ එලියට වැඩම කර. ආනන්ද හාමුදුරන්ට දැක්ක ගමන් අඳුනගන්නත් බැරි වුණා. සුරූප වෙනස් වෙලා වෙහෙසට පත් වෙලා ඇවිදගෙන ඇවිල්ලා යටිපතුල් කකුල් ඉදිමිලා කෙස් ඉවත් කරලා මේ කසාවත් පොරෝගෙන සුදු අතින් සැරසිලා සමහරු මේ ඇවිල්ලා ඉන්න පිරිස දැක්කට පස්සේ කවුද මේ කියලා එක පාට අඳුරගන්න බැරි වුණා. පස්සේ අඳුනගත් මහා ප්‍රජාපති ගෝතමිය නේද මේ? ඇයි මෙහෙම? ආනන්ද හාමුදුරුවන්ට කාරණී දැනුම් දුන්නා. ආනන්ද හාමුදුරුව කල්පනා කරා. ආනන්ද හාමුදුරුව මහා ප්‍රජාපති ගෝතමියට කියනවා ඔබතුමිය මේ පිරිසත් එක්ක ඔහොමම ඉන්න. මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට කාරණා දැනුම් දීලා මම අවසර ගන්න බලන්නම් කියලා ඔන ආනන්ද හාමුදුරුව තමයි ඉදිරිපත්. ආනන්ද හාමුදුරුව දන්නවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සමග කතා කරන විදිය බුදුරජාණන් වහන්සේගෙන් යමක් ඇසිය යුතු ක්‍රමය. ආනන්ද හාමුදුරුව තමයි බුදු හාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා එක පාර්ටම දැම් බලන්න කෙනෙක් සාමාන්‍ය ගිය ගමන් අහන්නේ ස්වාමිනී භාග්‍යතුන් වහන්ස අන්න මහා ප්‍රජාපති ගෝතමී කට්ටියත් එක්ක ඇවිල්ලා ඉන්නවා පැවිදිවෙන්. ඔහොම කීවේ නෑ. ආනන්ද හාමුදුරුව කියනවා අහනවා ඉස්සල්ලාම අහන්නේ මෙහෙමයි. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ ගෞතම බුද්ධ ශාසනයේ කාන්තාවන්ට නිවන් දකින්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ කාන්තාවන්ට නිවන් දකින්න පුළුවන්. එදකොට ස්වාමීනී භාග්‍යතුන් වහන්ස පෙර බුද්ධ ශාසනවල කලින් හිටපු බුද්ධ ශාසනවල කාන්තාව නිවන් අවබෝධ කරලා තියෙනවාද? එහෙමයි ආනන්දේ. පෙර බුද්ධ ශාසනවල කාන්තාවන් නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ එතකොට ඒ බුද්ධ ශාසනවල කාන්තාව පැවිදි වුණාද? එහෙමයි ආනන්ද. පෙර බුද්ධ ශාසනවල මේ ස්වාමීන් වහන්සේලා පිරිමි අය බුද්ධ ශාසනයේ පැවිදි වුණා වගේම ඒ පෙර බුද්ධ ශාසනවල කාන්තාවන්ටත් පැවිද්ද ලැබුණා. දැන් ඔන්න ආනන්ද හාමුදුරුව කාරණාවට ටිකෙන් ටික බුද්ධිමත්ත ආනන්ද හාමුදුරුව මේ කරුණු ලිහිල් කරගන්න. දැන් ඔන්න පෙර බුද්ධ ශාසනිත් කාන්තාවන්ට පැවිද්ද ලැබිලා තියෙනවා. ඒ බුද්ධ ශාසනවලත් කාන්තාව රහත් වෙලා තියෙනවා. මේ බුද්ධ ශාසනිත් කාන්තාවන්ට රහත් වෙන්න පුළුවන්. ඊළඟට ආනන්ද හාමුදුරුව මහා ප්‍රජාපති ගෝතමියගේ ගුණ වර්ණනා කරනවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මහා ප්‍රජාපති ගෝතමිය ඔබ වහන්සේගේ සුළු මෑණියන්. ඔබ වහන්සේ මව්කුසින් බිහි වෙලා දින 7කින් ඔබ වහන්සේගේ මෑණියන් කලුරිය කරාට පස්සේ ඔබ වහන්සේව හදා වඩා ගත්තේ තමන්ගේ දරුවා කිරි මව්වරුන්ට පවරලා ඔබ වහන්සේට තමන්ගේ ලේ ටික කිරි කරලා පෙව්වේ මහා ප්‍රජාපති ගෝතමිය.
ඒ උතුම් බුද්ධ මාතාව ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ දැන් මේ විදිහට කරුණු කියලා ආනන්ද හාමුදුරු කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමිය 500ක් පිරිස සමග හිස කෙස් ඉවත් කරලා කසාවත් දරාගෙන බොහෝ දුෂ්කර ගමනකින් පයිම්ම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මේ බුද්ධ ශාසනයේ පැවිදිවෙන් ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමියට ඇතුළු මේ කාන්තා පිරිසට මේ බුද්ධ ශාසනයේ පැවිදි භාවයේ පිණිස අවස්ථාව ලබා දෙන සේක්වා කියලා මේ කරුණු කාරණා සියල්ලම කියලා ආනන්ද හාමුදුරු ඉල්ලීම් කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දැන් බුදු හාමුදුරු මේක නොදන්නව නෙමෙයි බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ එන කාරණා සියල්ල. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කරුණු කියලා කියනවා හොඳයි ආනන්දය. හැබැයි මෙන්න මෙහෙම පොරොන්දුවක් තියෙනවා. මහා ප්‍රජාපති ගෝතමියගෙන් ආනන්ද ඔබ ගිහිල්ලා මෙන්න මේ කාරණ 8ක් තියෙනවා. අෂ්ටගරු ධර්ම. තථාගතයන් වහන්සේ මේ අෂ්ටගරු ධර්ම පනවනවා. මේවා පිළිගන්න කැමතිද? මේවා දිවි හිමියෙන් ආරක්ෂා කරන්න කැමති නම් පමණ මේ බුද්ධ ශාසනයේ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න තථාගතයන් වහන්සේ කැමතියි කිව්වා. මේ අෂ්ටගරු ධර්ම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියලා දුන්නා. ආනන්ද හාමුදුරුවෝ මහා ප්‍රජාපති ගෝතමිය මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ සමග මේ වෙච්ච කතාබහ තථාගතයන් වහන්සේ මේ පනවපු අෂ්ටගරු ධර්ම පිළිබඳව මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස දැනුවත් කරා. ඒ අය එක හෙලා පිළිගත්තා අපි මේ බුද්ධ ශාසනය තුළ මේ අෂ්ටගරු ධර්ම දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. අපි කැමති ඒ අය මේ රජ සැප අතහැරලා රාජ කුමාරිකාවරු මේ මාලිගාවල සියලු සැප සම්පත් පංච කාමයන් අතහැරලා මේසා මහත් දුරක් පයින් ඇවිදගෙන යටිපතුල් ඉදිමිලා තුවාල වෙලා මගතොටේ ඇදගෙන වැටිලා ජීවිතේ විශාල කැපකිරීමක් කරගෙන මේ ආවේ කොහොම හරි දුක් විඳගෙන මේ බුද්ධ ශාසනයේ උතුම් ගුණධර්ම රැකලා සසර දුකින් මිදෙනවා කියන අදිෂ්ඨානේ නිවන් දකින්නමයි ආවේ. ඒ නිසා මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස මේ අෂ්ටගරු ධර්ම පිළිගෙන අද වගේ පුන් පොහෝ දවසක තමයි මේ බුද්ධ ශාසනයේ කාන්තාවන්ට මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න අවසරය ලැබෙන්නේ. භික්ඛුණී සංඝ කියන මේ ශාසනයේ පිරිස භික්ඛු සංඝයා වගේම භික්ඛුණී සංඝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පැවිදි ශ්‍රාවිකා පිරිස ආරම්භ වෙන්නේ අද වගේ දවසක. පිංගතුනි, බුද්ධ ශාසනය තුළ සිව්වනක් ශ්‍රාවකයන් ස්ථාපිත වෙනවා එතන. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ භික්ඛු සංඝ ඇතිවෙන්නේ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම ඉසිපතන මිගදායේදී. එදා ඇසලපුන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව ශ්‍රවණය කළ අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරද්දී කොණ්ණඤ්ඤයන් වහන්සේ ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ භික්ඛු සංඝයා ආරම්භ වෙච්ච තැන. ඊළඟට යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්න තමයි මුලින්ම මේ බුද්ධ ශාසනයේ ගිහි උපාසක උපාසිකාවන් බවට පත්වේ. යසකුල පුත්‍රයා තමන්ගේ පුතාව හොයාගෙන ආවා. ඒ වෙනකොට යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මාර්ගඵල ලැබලා ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වෙලා. මේ යසකුල පුත්‍රයාගේ අම්මා තාත්තා දෙන්නට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ අය බණ අහලා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් බවට පත් වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම උපාසක උපාසිකාව. එතකොට මොකද ඒ වෙනකොට තුනුරුවන් පහළ වෙලා තෙරුවන් සරණ ගිය. දැන් ඔබ දන්නවා
බුදුරජාණන් වහන්සේගේ බණහල දේවාචික උපාසකවරු වෙච්ච පිරිසක් හිටිය. ඒ තමයි තපස්සු බල්ලු. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 7 වෙනි සතියේ විලත මේ පිඩු සහිත දානයක් පූජා කරපු තපස්සු බල්ලුක. හැබැයි ඒ වෙනකොට සංඝරත්නය පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙලා නෑ. ධම්මචක්ක දේශනාව දේශනා වෙලා තිබෙත් නෑ. බුදු වෙලා 7 වෙනි දවසේ. ඒ නිසා ඒ අය ප්‍රථම දේවාචික උපාසකවරු බවටයි පත් වුණේ. තෙරුවන් සරණ ගිය මේ බුද්ධ ශාසනයේ ප්‍රථම උපාසක උපාසිකාවරු දෙන්න තමයි යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්න. ඊළඟට අද වගේ පුන් පොහෝ දවසක තමයි මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු මේ 500ක් පිරිස මේ බුද්ධ ශාසනයේ භික්ඛුණී සංඝ හැටියට පැවිදි උපසම්පදාව ලැබීමත් සමග තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම මේ ශාසනය තුළ සම්පූර්ණ වෙලා පහළ වෙන්නේ. ඒ නිසා පින්වතුනි අද ඊටාම වැදගත් ශාසනික වශයෙන් කාන්තාවන්ට විශේෂයෙන්ම ඊටාම වැදගත් පුන් පොහෝ දවසක්. එතනින් පස්සේ මේ බුද්ධ ශාසනයේ මොන තරම්නම් කාන්තාවක් ධර්මය අවබෝධ කරගත්තද, කොයි තරම් පිරිස පැවිදි වුණාද. රාජ කුමාරිකාවරු, රජවරුන්ගේ අග බිසව, කේමා බිසව, බිම්බිසාර රජ්ජුරුවන්ගේ බිසව, ඊළඟට මොනතරම් ජීවිතේ අසරණ වෙච්ච අය පැවිදි වෙලා රහත් වුණාද. පටාචාරාව ජීවිතේ මොන තරම් විපත්ති වලට පත්වෙච්ච කෙනෙක්ද. ශික්ෂාකාමී භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුවා. කේමාව ඊළඟට මොන තරම් මේ බුද්ධ ශාසනය තුළ දුක් ගැහැට විඳපු අය උප්පලවන්න ඉර්දිවන්තයින් අතර අග්‍රස්ථානය ලැබුව. 80 මහා ශ්‍රාවකයෝ වගේම ශ්‍රාවිකාවොත් මේ බුද්ධ ශාසනයෙන් මේ පිරිස අතර හිටිය. ඒ නිසා පින්වතුනි ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අපිට මේ බුද්ධ ශාසනයේ වටිනාම දායාදේ ලැබිච්ච පිරිසක්. දවසක් පහාරාද කියලා සූත්‍රයක් තියෙනවා. පහාරාද කියන අසුරේන්ද්‍රය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශාසනය තුළ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේයි, මේ අය මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේයි. ස්වාමීනි අනේ කරුණාවෙන් මට කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පහාරාද කියන අසුරේන්ද්‍රයට කියනවා, හරි තථාගතයන් වහන්සේ කාරණේ ඔබට කියන්න. ඊට කලින් ඔබ කියන්න, අසුරයන් වන ඔබ මොකද මහා සාගරයට ඔය තරම් ආස කරන්නේ? මහා සාගරයට මේ මහ මුහුදට ඔච්චර ඇලුම් කරන්නේ අසුරය ඉස්සලා ඒක කියන්නේ. අන්න එතකොට පහාරාද අසුරයන් මහා සාගරයට ආස කරන කාරණා 8ක් විස්තර කරන. එකින් එක විස්තර කරන මේ මහා සාගරය තුළ තියෙන ලක්ෂණ 8ක්. ඒ ලක්ෂණ 8ම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පහාරාදට කියනවා, පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මෙන්න මේ වගේ ලක්ෂණ 8ක් මගේ බුද්ධ ශාසනය තුළ තියෙන. ඒවා දකින, ඒවා හඳුනගන්න, ඒවැ වටිනාකම වටහා ගත්ත මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට බොහෝ ඇලුම් කරනවා, මේ බුද්ධ ශාසනයට ආස කරනවා කියලා. ඒ පළවෙනි කාරණය පෙන්නනවා, දැන් ඔබත් බුදුරජාණන් වහන්සේගේ මේ කොටස් 4න් කෙනෙක්. මේ බණහගෙන ඉන්න ඔබ පැවිදි ස්වාමීන් වහන්සේ නමක් නම් අන්න බික්කු සංඝයාට අයිති. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ පැවිදි බුදුරජාණන් වහන්සේගේ භික්ෂුණීන් වහන්සේ නමක් නම් ඒ භික්ඛුණී සංඝ කියන කොටසට අයිති වෙනවා. ඊළඟට ගිහි උපාසක කෙනෙක්ද උපාසිකාවක්ද මේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ කෙනෙක්. ඔබ මේ බුද්ධ ශාසනයට ඇත්තටම පැහැදුනා නම් ඔබ පහදින්න ඕන මෙන්න මේ කාරණා කීපයට. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔය මහා සාගරයේ ක්‍රමයෙන් ගැඹුර කරා යන්න. ඒ වගේ තමයි මගේ බුද්ධ ශාසනයත්. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මේ ශාසනයේ ක්‍රමානුකූලව ටික 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 තමයි කියන බුද්ධ ශාසනයේ ගැඹුරට යන්න. මහා සාගරයේ ගැඹුරට යනවා වගේ. දැන් මොහොතත් එහෙමනේ.
වෙරළට ගිහිල්ලා නිකම් බලනකොට ලිඳක් පතුල වගේ නෙමෙයි සාගර පතුල තියෙන්නේ. ක්‍රමානුකූල ටික 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 තමයි ගැඹුර කරා යන්නේ. ඒ වගේ මගේ බුද්ධ ශාසනයත් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මෙන්න මේක හඳුනගත්ත නිසා ක්‍රමානුකූල නිවන් මගක් බුද්ධ ශාසනය තුල පවතිනවා. ඒක වටහා ගත්ත මගේ සිව්වනක් ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ආස කරනු ඇලුම් කරනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔය මහා සාගරයේ කියන්නේ වෙරළ සීමා කරගෙන පවතින. මගේ බුද්ධ ශාසනයත් ඒ වගේ. සීලය සීමා කරගත්ත සිල්වතුන්ගේ ශාසනයක්. බුද්ධ ශාසනය කියන්නේ මහා මුහුද වගේ නම් ඒකේ සීමාව තමයි කිය වෙරළ. අන්නේ නිසා මේක සිල්වතුන්ගේ ශාසනයක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට අයිති වෙන්නේ සිල්වතුන් විතරයි. එතකොට උපාසක ඇඳුම් ඇඳගෙන සීල් රෙදි පොරවගෙන ඉන්න පුළුවන් දුස්සීලෙක්. එයා මේ බුද්ධ ශාසනයේ උපාසක උපාසිකාවන්ට අයිති නෑ. පැවිද්දෝ අතරත් එහෙමයි. සිවුර ඇඟේ දාගෙන දුස්සීලකම් කර කර ඉන්නවා නම් එයා සිවුරු පොරවාගත දුස්සීලෙක් මිසක් භික්ඛු සංඝයාටවත් භික්ඛුණී සංඝයාටවත් ශාසනයේ අයිති අය නෙමෙයි. සිවුරු පොරවගෙන ඉන්න පුළුවන් නළුවොත් ඉන්නේ සිවුරු ඇඳගෙන රඟපාන්නේ. ඒ වගේ ඇඟේ සිවුර දාගත්ත පමණින් භික්ෂුවක්වත් භික්ෂුණියක්වත් වෙන්නේ නැහැ. ඒ අය සිල්වතුන් වෙන්න ඕනේ. ඒ තමන් ප්‍රතිපක්තිගරුකව ඒ පැවිදි සාමණේර සීලයක් හරි පැවිදි උපසම්පදා සීලයක් හරි සමාදන් වෙච්ච ඒ ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් අන්න ඒ අය මේ බුද්ධ ශාසනයට අයිති. මේ ශාසනය හරියට වෙරළ සීමා කරගෙන පවතී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාදෝයි මහ මුහුදේ මලකුණු රඳින්නේ නැහැ. දැන් ඔබ කවුරුත් දන්නවා මලකුණු ගොඩ ගහනවා. බෝට්ටුවකින් ගිහිල්ලා බෝට්ටුවක් පෙරලිලා කවුරු හරි මැරුණත්, කවුරු හරි අපරාධකාරයෙක් මිනිහක් මරලා සාක්කි හංගන්න කියලා හිතාගෙන බෝට්ටුවකින් හරි ගිහිල්ලා මුහුදට දාලා ආවත් දවසකින් දෙකකින් හරි මලකුණ ගොඩ ගහනවා. මහා මුහුද කියන්නේ මලකුණු රඳින්නේ නැහැ, මලකුණු ගොඩ ගහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශාසනයත් ඔය වගේ. මේ බුද්ධ ශාසනයේ මලකුණු රඳින්නේ නැහැ, ගොඩ ගහනවා. මලකුණ තමයි දුස්සීල කෙනා. යමෙක් දුස්සීල වුණාද එයා හරියට මලකුණක් ගොඩ ගැහුවා වගේ, අර මුහුදෙන් එළියට මලකුණක් විසි වුණා වගේ ශාසනින් එළියට විසිවිලා යනවා. එයා එදා ඉඳන් ශාසනයට අයිති නැහැ කියෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මේ මහා සාගර ජලයේ කොහෙන් ගත්තත් එකම රසයයි. ඔබ දන්නවනේ ලුණු රස, ලවණ රස. බුද්ධ ශාසනයත් ඒ වගේ කියෝ. මේ ශාසනයේ පුරාම තියෙන්නේ විමුක්ති රස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ විමුක්ති රසය හඳුන ගන්නවා. ඒ නිසා බුද්ධ ශාසනයට ඇලුම් කරනවා, ආසා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව බොහෝම ලස්සන උපමාවලින් පෙන්නනවා. ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියන මහා ගංගා එක එක නංගොත් වලින් ඇවිල්ලා මුහුදට වැටෙනකොටම පැරණි නංගොත් අතහැරලා සාගර ජලයේ බවට පත් වෙනවා. මුහුදේ වෙන් වෙන් නෑනේ ආමේ තියෙන ගංගානම් ගඟේ වතුර. ඔන්න ඔය හරි සරබු ගඟේ කියලා එහෙම හොයන්න නෑ. දැන් ලංකාවේ තියෙන මහා වැලි, කැලණි, කළු, අලවේ ඔය මොන නමෙන් ආවත් මුහුදට වැටිච්ච ගම ඒව සාගර ජලය. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශාසනෙත් ඔය වගේ. එක එක රජ කුලෙන් වෙන්න පුළුවන්, එක්කෝ වෙනත් කුලයක වෙන්න පුළුවන්, නීච කුලයක් වෙන්න පුළුවන්, ගොවි කුලයක් වෙන්න පුළුවන්, මොන කුලෙන් ආවා. ඒ නංගොත්, තානාන්තර, නම්බුකාරකම් ඔක්කොම කෙනෙක් ඒ ගිහි නංගොත් වංශ ඔක්කොම අතහැරලා පැවිදි වුණාට පස්සේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ඒ ඔක්කොම බුදුහාඳුරන්ගේ දරුවෝ ශාක්‍ය පුත්‍රයෝ බවට පත් වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල අර ගිහි කාලේ තිබිච්ච මේ කුලගොත් මේවා එකක්වත් අදාළ නැහැ. ඔක්කොම බුදුහාඳුරන්ගේ ශාක්‍ය පුත්‍ර පැරණි නංගොත් අතහැරලා සියල්ල සාගර ජලයට එකතු වුණා වගේ හැමෝම බුදුහාඳුරන්ගේ දරුවෝ බවට පත් වෙනවා, පැවිදි වෙනවත් එක්කම. මේ බුද්ධ ශාසනය තුල කුල ભેද, ಜಾති ભેද, ගෝත්‍ර ભેද, වර්ණ ભેද ඕවා තියෙන විදිහක් නැහැ. අන්න ඒ පිරිසිදු
නිර්මල මේ ශාසනයේ තියෙන උතුම් ගුණය හඳුනගත්ත නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ ශාසනයට ආසයි. දැන් බලන්න ඔබත් තේරුම් ගන්න. ඇත්තටම අපි පැහැදුනේ මේවා දැනගෙනද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මේ සාගරයේ මහා අද්භූත මේ සාගරයේ ඉන්නවා යොදුන් 100 ගණන් විශාල අමනුෂ්‍යයෝ. තිමේ තිමංගල තිමිර පිණ්ඩල නාග අසුර ගහන්දරෝ නාගලෝකෙත් මොහොතේ තියෙන. අසුර අපාය ගහන්දරෝ කියන අමනුෂ්‍ය කොටස. ඒවා අපේ පියවිය හැට පේන අය නෙමෙයි. අමනුෂ්‍යයෝ. අපි දකින්නේ මොහොතේ ඉන්න මාළුවෝ එක එක ගොරෝසු ශරීර ඇති සත්තු ටික විතරනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය වගේ මගේ බුද්ධ ශාසනයේ මහානීය පුද්ගලයෝ ඉන්නවා. සෝවාන් වෙච්ච අය, සකදාගාමී වෙච්ච අය, අනාගාමී වෙච්ච අය, රහත් වෙච්ච අය, මේ මාර්ගේ වඩන අය, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා. මෙන්න මේ මගඵලලාභීන් පිරිස මගේ බුද්ධ ශාසනයේ මහානීය පුද්ගලයෝ. ඒ අයගේ උතුම් බව, ඒ අයගේ ගුණවත්කම, ඒ අයගේ වටිනාකම හඳුනගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ ශාසනයට ඇලුම් කරන ආස කරන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ කිව්වා මහා මොහොත කියන්නේ සම්පත් සාගරයක්. වටිනා මුතු මැණික් සක්සිලා වෙරළුමිනි මහා වටිනා වස්තුව තියෙන මොහොතේ. බුද්ධ ශාසනෙත් ඔය වගේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉරිදීපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය. ඔන්න ඔය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37 හඳුනගෙන දැකලා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ඇලුම් කරනවා, ආස කරනවා. එහෙමනම් පින්වතුනි මේ කරුණු කීපේ තුලින්ම ඔබ බලන්න, ඔබත් බෞද්ධයෙක් නම්, ඔබත් බුදුහාමුදුරන්ගේ පැවිදි හෝ ගිහි හෝ ශ්‍රාවකෙක්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට අයිති කෙනෙක් නම් ඔබත් හිතන්න ඇත්තට මම බුද්ධ ශාසනයට පැහැදුනේ මේවා අඳුනගෙනද? මම මේ ශාසනය තුල තියෙන වටිනාම උතුම් ගුණ ධර්ම දැක්කද? ඒවා දැකලා පැහැදිච්ච කෙනා ශාසනයට අවබෝධයෙන් පැහැදිච්ච කෙනෙක්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට වටිනා බුද්ධ ශාසනයක් ලැබුණ. මොන ප්‍රශ්න තිබුණත් මේ ප්‍රශ්න ලෝකේ හැමදාම තියෙන. ඔබ අතීතේ බලන්න අපේ රටේම කොච්චර වසංගත විපත් නියඟ දුර්භික්ෂ කොච්චර ඇවිල්ලාද? වලගම්බා රජුරුවන්ගේ කාලේ අවුරුදු 12කට ආසන්න කාලයක් නියඟයක්. මිනිස්සු කන්න බොන්න නැතුව මේ අද තියෙන ආර්ථික ප්‍රශ්න වගේ නෙමෙයි. මිනිමස් කෑව කියන කන්න නැතුව. එහෙම කාල පහු කරගෙන ආපු යුගයක් මේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ අවුරුදු 450කට ආසන්න කාලයක් අපේ ඉතිහාසයේ මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණ යුග කොච්චර මිනිස්සු දුක් විඳපු කාලද? ඊළඟට ඔබ හිතන්න රාජසිංහ රජුගේ කාලේ පන්සල් ගිනි තියෙනවා, හාමුදුරුවෝ මරනවා, පොත්පත් ගිනි තියෙනවා, භික්ෂුවක් සිවුරක් පරෝගෙන ඉන්න දෙන්නේ නැහැ, හොයලා මරනවා. ඔහොම කාල පහු කරගෙන ආවේ අපි. අතීතේ ඉඳන් තිබිච්ච යුද්ධ, කෝලහල, එලාර ආක්‍රමණ විතරක් නෙමෙයි. කොච්චර අපේ අතීතේ නොයේ කල කෝලහල, කාලිංග මාග 24000ක හමුදාවක් එක්ක රටේ එක පැත්තක ඉඳන් විහෙර විහාර ගිනි තිය විනාශ කර අනුරාධපුර, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධි මේ උතුම් පුණ්‍ය භූමි පවා අවුරුදු 100 ගණන් මිනිස් වාසයක් නැතුව කැලෑවලින් වැහිලා ගිය කාල තිබ්බ අපේ අතීතේ. ඒ නිසා අතීතේ දිහා බලනකොට මේ වසංගත අපිට මහා ලොකු දේවල් නෙමෙයි. විටින් විට ඔය වගේ විපත් කොච්චර අපේ ඉතිහාසෙ තියෙනවද? ඉවසීමෙන් මෝන දෙන්න. තව ටික කාලෙකින් මේ සියල්ල හැමදාම ඔය කිසිවක් තියෙන්නේ නැහැ. ඔය වසංගත විපත් තව ටික කාලෙකින් නැති වෙලා ආයිමත් වෙනද වගේ අපිට පින් දහම් කරගෙන, ගුණ ධර්ම පුරාගෙන, වැඩ කටයුතු කරගෙන, කුසල් දහම් වඩාගෙන, පන්සලට ගිහින් සීල් ගන්න, බණහන්න, පින්කම් කරන්න අවස්ථාව එනවා. හැබැයි එතෙක් මේ අමාරු කාලේ බොහොම ඉවසීමෙන් ඔබ කටයුතු කරන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. ඔබ
පුළුවන් තරං ධර්මානුකූලව ගුණධර්ම පුරාගෙන මේ අසීරු කාලේ කෙලෙස් බලවත් වෙලා අකුසල් වලට හිත වැටෙන්න ඉඩ නොදී ධර්මානුකූලව ගුණධර්ම පුරාණ පන්සලට ගිහින් සිල් ගන්න බැයි නම් ගෙදර හරි සිල් සමාදන් වෙන්න. කොහොම හරි නිති පන්සිල් රකින්න. නිතර තුනුරුවන් ගුණ සිහි කරන්න ගෙදර ඉඳන් හරි පිරිත් ටික කියලා තුන් සූත්‍රය කියලා බුදුන් ඇඳලා මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න. ගුණධර්ම පුරාණ. ඉතින් එහෙමනම් අද පුන් පොහෝ දවසේ මේ පසළොස්වක පුන් පොහෝ දවසේ බික්කුණී සංඝ පිරිස මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු 500ක් දෙනාට මේ බුද්ධ ශාසනයේ පැවිදි භාවය ලැබිච්ච උතුම් පුන් පොහෝ දවසේ සිව්වනක් පිරිස සම්පූර්ණ වෙච්ච පුන් පොහෝ දවසේ අද ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ රැස් කරගත් සියලු පින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ පිනත් ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාමත් ලක්හඬ ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාමත් ලක්හඬ ගුවන් විදුලියේ බෞද්ධාංශයේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනත් ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මී බිනර පුර 15ක් පොහෝදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ පොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ මාතර නාදුගල වටගෙදර මානෙල් නිවසේ පදිංචි සේපාලිකා ශාන්ති දියණියන් හා පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මාතර නාදුගල වටගෙදර මානෙල් නිවසේ පදිංචිව සිට මීට වසර 35කට පෙර අභාව ප්‍රාප්ත වූ නාදුගල වටගෙදර හිටපු ගම් සභා නියෝජිත ආදරණීය පියාණන් වූ හේවා මද්දුමගේ ආන්ද්‍රේස් මෙතිතුමාන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. ඒත් එක්කම දැනට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ ආදරණීය මෑණියන් වන සෝමා ගුණවතී මැතිණියටත් ඒත් එක්කම දැනට මාස 8කට පෙර අභාව ප්‍රාප්ත වූ ආදරණීය වැඩිමහල් සොහොයුරිය වූ හෙද ආචාර්යනී සාමවිනුසුරු චන්ද්‍රකාන්ති මානෙල් හේවාමත්ම මහත්මියටත් ආදරණීය ලොකු මාමා වූ බෝපිටිය ගමගේ හේමපාල මැතිතුමන්ටත් සියලුම මාමාවරුන්ටත් මව්පිය දෙපාර්ශවයේම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීමත් ඒ සියල්ලෝම සසර දුක් කරදර වලින් මිදී නිර්වාණය අවබෝධ කර ගනිත්වා යන ප්‍රාර්ථනාවත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඒත් එක්කම සුජීවත්ව සිටින පුංචි අම්මලා දෙදෙනා ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ලෝකවාසී සියලුම ජනතාවටත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක්. ලෝකෙම වසාගත් මේ කොරෝනා වසංගතයට ගොදුරු වූ සියලුම ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. කොරෝනා රෝගයෙන් වැළකී
කටයුතුවල යෙදීමට එසියලුම දෙනාට හැකිවේවා යන ප්‍රාර්ථනා කිරීමත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශයේ ඇතුළු සියලුම දෙනාට ධෛර්ය ශක්තිය ලැබේවා යන ප්‍රාර්ථනා කිරීමත් නිරන්තරයෙන් ගුණ ඔවදනින් ලෝකයා පෝෂණය කරන අද දවසේ ධර්මදේශනාව සිදු කරන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07.06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.